समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරේ ඈතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් මේ පින්නතුන් තම තමන්ගේ ජීවිත කාලය තුල
මෙතෙක් සිදු කරගත්ත අනිකුත් සියලුම පුණ්‍ය ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වෙන අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රත්නයක් මුල් කරගෙන මේ ධර්ම දේශනාව සිද්ධ කරන්න. මේ ගාථා රත්නේ තමයි යථා දණ්ඩේන ගෝපාලු ගාවුම් පාචේති ගෝචරං ඒවං ජරාච මච්චූච ආයුං පාචෙන්ති පානිනං. මේ ගාථා රත්නේ සරල තේරුම තමයි යථා දණ්ඩේන ගෝපාලු ගොපල්ලා කෙවිතක් අරගෙන තමන්ගේ ගවයෝ ටික දක්වනවා තෘණ භූමිය ළඟට. යථා දණ්ඩේන ගෝපාලු ගාවුම් පාචේති ගෝචරං. ගෝචරේ ගාවට ගෙනියනවා කියලා කියන්නේ ආහාරයේ තියෙන තැනට අරගෙන යනවා. අන් ඒ වගේ තමයි සත්වයාගේ ජීවිතය. මේ මාරයා මොහොතක් පාසා සත්වයා දක්වනවා කොහාටද? ආයුෂයාගේ කෙරවල ගාවට. ගොපල්ලා ගවයෝ ටික දක්වනවා තෘණ භූමියට. මාරයා සත්වයා අරන් යනවා ආයුෂයේ කෙරවල ළඟට. ඒවං ජරාච මච්චූච. අන් ඒ වගේ ජරාවයි මරණයයි දෙන්න එකතු වෙලා සත්වයා අරගෙන යනවා ජීවිතය අවසානය ළඟට. මේක තමයි ගාථාවේ සරල තේරුම. අපි මේ කාරණාව ටිකක් සාකච්ඡා කළොත් මෙලව යම් කෙනෙක් උපන්නොත් ඒ ඉපදෙන පුද්ගලයා උපතත් එක්කම මේ ලෝකෙට අරගෙන ආපු එකම දායාදේ මරණය. අපි වෙන කිසිම දෙයක් මෙහෙට අරන් ඉන්නේ නැහැ. නූල් පොටක්වත් අරන් ඇවිල්ලත් නැහැ. නමුත් මව් කුසේ පිළිසිඳ ගන්නවත් එක්කම මෙන්න මේ මරණය කියන ධර්මතාවය අපිත් එක්ක ඇවිල්ලා තිබුණා. කලලයක් හැටියට ඇහැට නොපෙනෙන තරම් කුඩා කාලේ මේ කලලයම විනාශ වෙලා යන්න පුළුවන්. තරමක් වර්ධනය වෙච්ච දරුවෙක්, ඒ කියන්නේ සතියක් ගෙවිලා, දෙකක් ගෙවිලා, තුනක් ගෙවිලා, මේ විදිහට මාස 2 3 4 5 ගෙවිච්ච මව් කුස ඇතුළෙම ඉන්න දරුවෙක් ඒ මව් කුසේදීම දිය වෙලා මැරිලා යන්න පුළුවන්. මව් කුසෙන් බිහි වෙන අතරමඟත් මරණය සිද්ධ වෙන්න පුළුවන්. බිහි වෙලා ගත වෙන දවසක් නැත්නම් තප්පරය, පැය, දවසක්, සුමානය, මාසය, අවුරුද්දක් ගත වෙලත් මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අවුරුදු 2කින් 3කින් 4කින් 5කින් 10කින් 15කින් 20කින් 25කින් මේ ඕනෙම මොහොතක මේ උපන්නා වූ සත්වයා මරණයට පත් වෙන්න පුළුවන්. මරණයට වෙලාවක් නැහැ. මරණයට තැනක් නැහැ. මරණයට කාලයක් නැහැ. ඕනෑම තැනක, ඕනෑම වෙලාවක, ඕනෑම ආකාරයකින් ඒ මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒක තමයි මරණේ හැටි. අපි අරගෙන ආපු ආයුෂය කොපමණද කොතරම්ද කියන කාරණාව අපි කවුරුවත් දන්නේ නැහැ. අපි කියමුකෝ වාහනයක ඉන්ධන තියෙන ප්‍රමාණය අපි දන්නේ නැත්නම් වාහනේ නතර වෙනකම් අපි යනවා. හැබැයි කවදද නතර වෙන්නේ, කොතනද නතර වෙන්නේ කියන කාරණාව අපි දන්නේ නැහැ.
කන්දක් උඩ නතර වෙන්නත් පුළුවන්. පල්ලමක නතර වෙන්නත් පුළුවන්. තනි තලාවක නතර වෙන්නත් පුළුවන්. අපි දන්නේ කොතන නතර වෙයිද කියලා. ආන් ඒ වගේ අපේ මේ ජීවිතෙත් කවදා කොයි වෙලාවෙ අවසන් වෙයිද? මරණයටපත් වෙයිද? ඒ කාරණාව අපි දන්නේ නැහැ. නමුත් ඕනෑම මොහොතක ඒ සිදුවීමට මූණ පාන්න මට සිද්ධ වෙන්න පුළුවන්. ඒ හින්දා උපතත් එක්කම අරගෙන ආපු එකම දායාදය මරණය. එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන කෙනෙක් තමන්ගේ ජීවිත කාලය තුල සිදු කළ යුතු විශේෂම දේ ඒ ඕනෑම මොහොතක මා සොයාගෙන පැමිණෙන මරණයට සූදානම් වෙන එක. සූදානම් වෙලා නම් ඉන්නේ කොයි වෙලාවෙ ආවත් කමක් නැහැ. ඕනම දෙයක් එහෙමනේ. කෙනෙක් විභාගයක් කරන්න ලෑස්ති වෙනවා. සමහරවිට විභාගයේ දවසින් දවස කල් යනවා. ඉතින් මම මේ වෙනකොට විභාගයට සූදානම් නම් විභාගයේ ඉතින් කවද කල් ගිහිල්ලා කවද පටන් ගත්තත් මට කමක් නැහැ මම සූදානම් වෙලා ඉන්නේ. කෙනෙක් ගමනක් යන්න සූදානම් වෙනවා. නමුත් වාහනයක් කෙනකන් බලාගෙන ඉන්නවා. ඉතින් වාහනේ කොයි වෙලාවෙ ආවත් කමක් නැහැ. මම සූදානම් ආපු ගමන්ම ගොඩ වෙලා යන්නයි තියෙන්නේ. කෑමට ගෙදරට එන අය කොයි වෙලාවෙ ආවත් කමක් නැහැ. කෑම ටික සූදානම් කරලායි තියෙන්නේ ආපු ගමන් දෙන්නයි තියෙන්නේ. මරණය කොයි වෙලාවෙ ආවත් කමක් නැහැ. මම සූදානම් වෙලයි ඉන්නේ. ඕනෑම මොහොතක ඒ මරණය පිළිගන්න මම සූදානම්. එහෙනම් ජීවත් වෙනවා කියලා කියන්නේ මරණයට සූදානම් වීමයි. හැබැයි මේ ලෝකේ ජීවත් වෙන හුඟක් දෙනාට ඒ කාරණාව අමතක වෙලයි තියෙන්නේ. මරණය කියලා කියන්නේ සංසාරයේ අවසානය නෙමෙයිනේ. එක භවයක අවසානය. මෙහෙන් දැස පිය වෙනවත් එක්කම තව තැනක උපදිනවා. ඒ උපතත් මරණයත් අතර තියෙන කාලය ඇහි පිල්ලමක් ගහන කාලයට වඩා හුඟක් අඩුයි. ඒ තරම් වේගෙන් සත්වයා මෙහෙන් අවසන් හුස්ම හෙලනවත් එක්කම ඊළඟ තැන පහළ වෙලා ඉවරයි. ඒක අර සඳහන් කළා මෙහෙම උදාහරණයක්. අපි කියමු මේ මැස්සෙක් ඉන්නවා. ඒක කලිනුත් පැහැදිලි කරපු උදාහරණයක්. දැන් අපි කල්පනා කරනවා මේ මැස්සට මිටියකින් ගහනවා කියලා. දැන් අපි මිටිය උස්සලා මැස්සගේ ඇඟට මිටිය පාත් කරනවා. දැන් මිටිය පාත් වෙලා මැස්සගේ පිහාටු වල පාදවල මිටිය ගෑවෙනවා. මේක බොහොම වේගෙන් වෙන වැඩක් මිටියෙන් ගහනවා කියන එක. නමුත් ඉස්සරලා වෙන්නේ එහෙමනේ. ඊට පස්සේ මේ මැස්සගේ ඇඟට බර වෙනවා. ඊට පස්සේ මැස්ස පුපුරනවා. ඒත් එක්කම මිටි පාර වැදිලා බිමට මැස්සත් තැලිලා පොඩි වෙලා මැස්සෙක් හිටියද කියලා සමහරලාට හොයාගන්න බැරුව යනවා. නමුත් මම මැස්සට ගහලා මිටිය උස්සලා අහකට ගන්නකොට මැස්සා වෙන තැනක ඉපදිලා සිත් කෝටි ගාණක් පහල කරලත් ඉවරයි. ඒ වගේම තමයි ඔබෙත් මගෙත් මරණය මේ ඇහි පිල්ලමක් ගහන තරම් කාලයක්වත් මරණයත් උපතත් අතර පරතරයක් නෑ. මෙහි අත්හරිනකොටම තව තැන අල්ලගෙන. හැබැයි තියෙන ප්‍රශ්නේ මොකක්ද? ඒ අල්ලගත්ත තැන මොකක්ද කියන එක ප්‍රශ්නයක්. සතර අපායද? නිරයද? නිරේ තැනක්ද? പ്രേත ලෝකේ තැනක්ද? තිරිසන් අපායේ තැනක්ද? අසුර ලෝකේ තැනක්ද? මනුෂ්‍ය ජීවිතයක්ද? දිව්‍යමය ආත්මයක්ද? අහුනේ කොතනද කියන එක අපි දන්නේ නැහැ. අන්න ඒකට තමයි සූදානම් වෙලා ඉන්න කියලා කිව්වේ. හැබැයි සූදානම් වෙන්න කියලා කියහම කාරණා ගොඩක් තියෙනවා.
එතකොට තමයි තේරෙන්නේ මරණය සුළුපටු දෙයක් නෙමෙයි කියලා. දැන් ධර්මයේ සඳහන් කළේ මැරෙනකොට කෙනෙකුට රිදෙනවද? ප්‍රශ්නයක් ඇහුවොත් ධර්මානුකූලව උත්තරයක් දෙනවා නම් අපිට සමහර සූත්‍රවල පැහැදිලි කරලා තියෙනවා රිදෙනවා කියලා. ඒක කොයි වාගේ වේදනාවක්ද? ජීවිත කාලේ කවදාවත් අපි මේ වේදනාව භුක්ති විඳලා නැති හින්දා වේදනාව කොහොමද කියලා පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. අනාථපිණ්ඩික සිටුතුමා මරණ වේදනාව ගැන සාරිපුත්තයන් වහන්සේට සඳහන් කළා. ඒ විතරක් නෙමේ ධනංජානි බ්‍රාහ්මණයත් මරණ වේදනාව ගැන සාරිපුත්තයන් වහන්සේටම පැහැදිලි කළා. දැන් දැනෙන කායික වේදනාව මෙහෙමයි ස්වාමීනි කියලා කියනකොට සාරිපුත්තයන් වහන්සේ දැනගත්තා තව වැඩි වෙලා ජීවත් වෙන්නේ නැහැ කියලා. ඉතින් එතන පැහැදිලි කරන්නේ මහා භයානක දරුණු තත්ත්වයක්. මේක ඔබ මම අපි හැමෝම මුණ දෙන අත්දැකීමනේ. කෙනෙක් ඒක මොහොතින් ඉවර කරගන්නත් පුළුවන්. හැබැයි තව කෙනෙක් පැය ගාණක් විඳවන්නත් පුළුවන්. තව කෙනෙක් ඊටත් වඩා වැඩි වෙන්නත් පුළුවන්. අනාථපිණ්ඩික සිටුතුමා සඳහන් කළානේ. රහතන් වහන්සේ අහනවා දැන් කොහොමද සිටුතුමනි? ස්වාමීනි මහා ශක්තියක් තියෙන පුද්ගලයෙක් කුළු ගෙඩියක් අරගෙන ඇවිල්ලා මගේ ඉස්මුදුනට ගැහුවොත් කොහොම වේදනාවක් එකපාරම දැනෙයිද? ආන් එහෙම කෙනෙක් කුළු ගෙඩියකින් පහර දෙනවා වගේ මගේ හිසේ වේදනාවක් තියෙනවා කියලා සඳහන් කළා. ඊටාම තියුණු ආයුධයකින් මස් කපන පුද්ගලයෙක් මස් කපාගෙන යනවා වගේ ඒ වාගේ තියුණු ආයුධයක් අරගෙන මගේ කුස ඇතුළට කෙනෙක් බැහැලා අර ලූණු ගෙඩියක් ලියනවා වගේ ඊටා සියුම් විදිහට ලියාගෙන යනවා වගේ මට දැනෙනවා. ශක්ති සම්පන්න 4 දෙනෙක් මගේ අතපයෙන් අල්ලගෙන ඔසවගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලකට ලං කළොත් මාව මොන වාගේ දැවිල්ලක් තියෙනවද ස්වාමීනි? එවන් දැවිල්ලක් මට දැනෙනවා. මෙන්න මේ වාගේ මරණ වේදනාව පැහැදිලි කරනවා. ඉතින් ඒක එක එක්කෙනාට දැනෙන ස්වභාවය කියන්නේ දැනෙන්න ගත වෙන කාලයේ වෙනසක් තියෙන්න පුළුවන්. ඉතින් එතකොට ජීවිතේ කවදාවත් අත්විඳලා නැති වේදනාවක් තමයි තියෙන්නේ. හැබැයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ තවත් පැහැදිලි කළා. මෙන්න මේ වේදනාත්මක මොහොත ඉවසන්ඩ අපි පුරුදු කරලා තියෙන්න ඕනේ. දැන් හිතන්නකෝ අපිට වේදනාවක් දැනෙනකොට තරහ එන්න පුළුවන්. සමහරලාට අත්දැකීම් තියෙනවා. හිසේ කැක්කුම හැදිලා. අපි කියමු ඉවසන්න බැරි හිසේ කැක්කුමක් කියලා. අපිට තරහ එන්නේ නැද්ද? අනික් අය කෑ ගහනවා ඇහෙනකොට. අනික් අය කතා කර ඉන්නවා ඇහෙනකොට. සමහරලාට ගුවන් විදුලි යන්ත්‍රයේ හරි හයියෙන් ටිකක් ක්‍රියාත්මක කරාම අර වේදනාවෙන් ඉන්න පුද්ගලයාට කේන්ති එනවා. තමන්ගේ වේදනාව නිසාමත් තමන්ට කේන්ති එනවා. ඉතින් බඩේ කැක්කුම හැදුනහම ඉතින් ඔහොමම තමයි. එහෙනම් මේ හිසේ කැක්කුම බඩේ කැක්කුම වගේ එහෙම වේදනාවක් ඉවසන්න තාම පුරුදු කරලා නැත්තම් මරණ වේදනාව වගේ දරුණු වේදනාවක් ආවහම කොහොමද ඉවසන්නේ? ආන් ඒ හින්දා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒකට හොඳ ප්‍රතිකර්මයක්. මොකද්ද ප්‍රතිකර්මය? ඒක තමයි මෛත්‍රී කර්මස්ථානය. ප්‍රගුණ කරලා තියාගන්න. ආන් ඒ වෙලාවට ඉවසන්න පුරුදු වෙන්න. එතකොට පුළුවන්කම තියෙනවා. මොකද මෛත්‍රී භාවනාවේ තියෙනවා අභ්‍යන්තර වේදනා ඉවත් කිරීම, බාහිර වේදනා ඉවත් කිරීම කියලා කාරණා දෙකක්. කාරණා 8ක් තියෙනවා. ඒකේ පළවෙනි එක අභ්‍යන්තර වේදනා ඉවත් කිරීම,
දෙවැනි එක බාහිර වේදනා ඉවත් කිරීම. අපි මොන තරම් සිල් රැකලා කොයි තරම් දන් දීලා ජීවිතේ කුසලයෙන් පුරවගෙන හිටියත් අවසාන වෙලාවට එළඹෙන්නේ අකුසල සිතුවිල්ලක් නම් බොහෝ වෙලාවට මගේ ඊළඟ උපතත් දුක්ඛදායක තැනක තීරණය වෙන්න පුළුවන්. කොයි තරම් පව් කරලා හිටියත් සුබ නිමිත්තක් කුසල චේතනාවක් නම් ඉස්මතු වුණේ සුගතිය උපදින්නත් පුළුවන්. දැන් බලන්නකො තඹදාටික චෝර. තඹදාටික චෝර කියලා කියන්නේ අවුරුදු 55ක්ම මිනී මරපු මිනිහෙක්. 55 අවුරුද්දක් තිස්සේ කලේ මිනිස්සුමයි මැරුවේ. තඹදාටික චෝර කවුද? කොසල් රජුරුවන්ගේ චෝර ඝාතකයා. හරි දරුණු පුද්ගලයෙක්. එයි මෙයාට තඹදාටික කියලා කියන්නේ. තඹ දැලියා කියලා කෙටියෙන් හැඳින්වුවේ. එමේ ඉස්සරලාම පිරිමි අයගේ එන රැවුල අපි කියන්නේ දැලි රැවුල එනවා කියලා. ඉතින් මෙයාගේ එහෙම ඉස්සරලම රැවුල් ඇදෙනකොට ඒවත් තඹ පාටයි. කළු පාට නෙමෙයි තඹ පාට. ඒ නිසා දැලි රැවුල කියලානේ කියන්නේ අපි. එහෙනම් තඹ දැලියා කියලා සාමාන්‍ය සමාජෙ පට බැඳුනා. ඉතින් මෙයා තරුණ වයසට ඇවිල්ලා රස්සාවකුත් නැහැ. මෙයාට හිතෙන හොරුන්ට එකතු වෙන්න ඕනේ කියලා. මෙයා ගිහිල්ලා හොරු 500කින් යුක්ත හොර කණ්ඩායමකට කතා කළා මාත් ගන්නකො ඔයාලගේ කණ්ඩායමට. ඊට පස්සේ අර හොරු මෙයා අරගෙන ගියා හොර කණ්ඩායමේ නායකයා ළඟට. හරි ඥානවන්ත පුද්ගලයෙක් නායකයා. ඔහු බැලුවා මූණ දිහා. මූණ දිහා බලලා කිව්වා එපා. මෙයා ගන්නෑ අපි. ඒ තරම්ම දරුණු පුද්ගලයෙක් මේ. මේ ධර්මයේ මේ කාරණාව සඳහන් කරනවා මේ හොර නායකයට කොහොමද මොහු ගැන හිතෙන්නේ? ඔහු කල්පනා කරනවා කුඩා කාලේ තමන් කිරි බීපු අම්මගේ පියයුර කපලා කාපන් කියලා කිව්වොත් ඒකත් කරන්න පුළුවන් දරුණු පුද්ගලයෙක් මේ ඉන්නේ. දැන් මොහු මගේ පිරිසට එකතු කරගන්නවා කියලා කියන්නේ මගේ කණ්ඩායමම වනසන්න පුළුවන්. ඒ හින්දා එපා කියන්නේ. වන්න එයාගේ ඥානය කොහොමද කියලා. ඉතින් අදත් එහෙම තමයි මිනිස්සු සංසාරේ පින් කරලා ලබාගත් ඥානය තමන්ගේ දියුණුවට යොදා ගන්නවා නම් කොතෙන්ට යන්න බැරිද? නමුත් මහා ඥානවන්තයෝ තමන්ගේ සූක්ෂම ඥානය පාවිච්චි කරලා තියෙන්නේ සතර අපායට යන්න මිසක් සතර අපායෙන් ගොඩ යන්න නෙමෙයිනේ. බලන්නකො හොරෙකුට මංකොල්ලකාරයෙකුට මොන තරම් තියුණු නුවණක් තියෙනවද? ආරක්ෂක වලලු කොච්චර තිබුණත් ආරක්ෂිත කැමරා කොයිතරම් තිබුණත් ඔය සියල්ලෙන්ම බේරිලා ගිහිල්ලා තමන්ගේ වැඩේ කරන අය ඉන්නවනේ මොනතරම්. එතකොට තුවක්කුව හදාපු කෙනාට මොනතරම් නුවණක් තියෙනවද? පුංචි ආයුධයක් ඇතුලේ චූටි කොටසක් ක්‍රියාත්මක වීමෙන් සතපුම් ගානක් ඈතට එකම ඉලක්කයකට ගමන් කරන්න පුළුවන් වෙඩි උණ්ඩයක් යවන්න පුළුවන් ක්‍රමයක් හදන්න නිකන් හිතලා බලන්න ඔහුට දෙන නුවණ කොහොමද කියලා. එතකොට මේ සංසාරේ පින් කරලා නෙමෙයිද මේ ඥානෙ? කුසල් කරලා ලබාගත් නුවණ. නමුත් ඒක පරිහරණය කරන්න හරියට ප්‍රාර්ථනා කරලා නැහැ. ඒකෙන් උනේ ඒ නුවණින් සසර දික් කරගත්තා මිස කෙටි කරගත්තා නෙමෙයි. නමුත් අර පුජ්‍යලයා කොහොම හරි අර හොරුන්ගේ හිත දිනාගත්තා. මොකද යන්න කීවට යන්නේ නැහැ. නතර වෙලා ඉඳලා අර ගොල්ලෝ හොරකම් කරගෙන එනකොට මේ කෑම උයලා තියෙනවා මේ නොයෙක් දේවල් කරලා තියෙනවා. මාස ගානක් එහෙම ඉන්නවා. ඉඳලා ආයෙ බල කරනවා ඉතින් මාත් ගන්නකො. ඉතින් දැන් අරගොල්ලන්ට ලොකු පහසුවක් නෙමෙයි. ඒ හින්දා ඉතින් හොර නායකයාටත් ඇවටිලි කළා. දැන් ඔහුටත් බෑ කියන්න බැරි තැනට ආව. ඉතින් ගත්තා. අන්තිමට කොසල් රජුරන්ට කණ්ඩායමම අහු වුණා. රජුරු 500 දෙනාම අල්ලගෙන හොර නායකයාට කිව්වා උඹට ජීවිතේ දෙනවා. හැබැයි උඹේ සහචරයෝ ටික සියලු දෙනාම මරන්න ඕනේ උඹ. හොර නායකයෙක් වෙයික් කරන්න බෑ. උනුත් එක්ක මාත් මැරෙනවා මිස
මගේ උන් මරන්න බෑ මට. දැන් මේ හොරෙන් අරන් ගිහිල්ලා අනික් අය දන්නේ නැතුව රහසින් මේක අහන්නේ. රජුරෝ මෙහෙම රහස් සාකච්ඡාවක් නායකයෙක් එක්ක කරනවා කියලා කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ රජුරෝ කරන්නේ අර සියලු දෙනාටම හොරෙන් වෙන එක්කෙනෙක් ගන්නවා. ගින් එයාගෙන් අහනවා ඔබට ජීවිතය දෙනවා. ඔබට පුළුවන් ද මුන් ඔක්කොම මරන්න? ආන් එහෙම මේ කණ්ඩායමේ පෙර හිටපු 500 දෙනාගෙන් ඇහුවා. එකෙක්වත් කැමති වුණේ නැහැ. කෙනෙක්වත් කැමති නෑ තමන්ගේ අය මරන්න. තමුණුත් මැරෙන්න සූදානම් නිසා. රජු අන්තිමට අරන් ගියේ තඹදෙලියා. උඹට ජීවිතය දෙනවා. උඹට පුළුවන් ද මේ අය මරන්න? පුළුවන් කිව්වා. ගත් කටට ආ කිව්වා. අන්තිමට හොර නායකයාගේ ඉඳලා සියලු දෙනාම ඝාතනය කිරීම ඔහුටයි බාර වුණේ. දැන් බලන්න අර හොර නායකයා එදා දැකපු දේ. එකටම හිටපු සහෝදරයෝ වගේ පිරිස මරන්න ඔහු පැකලුන්නේ නෑනේ. ආන් ඊට පස්සේ කොසල් රජුරෝ ඔහුට දුන්නා රටේ චෝර ඝාතක තනතුර. වැරදි කරුවන් දංගෙඩියට ගෙනහිල්ලා ඝාතනය කිරීම ඔහුටයි බාර. ඉතින් අවුරුදු 55ක් මේ වැඩේ කළා. ඊට පස්සේ දැන් වයසයි මේ කෙනෙක් බෙල්ල කපලා ඝාතනය කරනකොට ඒක නීතියක්. එකපාර බෙල්ල කපන්න ඕනේ. දෙපාරක් කොටන්න බෑ. ඉතින් පස්සේ රාජපුරුෂයෝ දැක්කම ඔහු දෙතුන් පාර කොටනවා බෙල්ලට. රජුට තීරණය කළා දැන් කායික ශක්තිය හුඟක් ගිලිහිලා. දැන් වයසයි. දැන් විශ්‍රාම දෙන්න කාලේ හොඳයි. විශ්‍රාම යවුවා. ආංගෙදා තීරණය කළා අද නම් හොඳට නාලා අලුත් ඇඳුමක් ඇඳලා ඇඟ සුවඳ ගල්වගෙන බොහොම රසවත් ආහාරයක් භුක්ති විඳින්න ඕනේ. කැඳක් අනුභව කරන්න හිතුණා. දරුවන්ට මේ කතාව කියහම දරුවෝ ඔක්කොම කරලා තිබ්බා. දැන් නාගෙන ඇවිල්ලා තමන්ගේ නිවසේ පුටුවේ වාඩි වෙලා ඉන්නවා. අන්න ඒ වෙලාවේ දැක්ක සාරිපුත්තයන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. ලොකු ආසාවක් ඉපදුනා දන් වේලක් දෙන්න. කැඳ ටික තියෙනවනේ. එහෙම්මම සාරිපුත්තයන් වහන්සේට ආරාධනා කළා. තමන්ගේ කැඳේක උන්වහන්සේට පූජා කළා. සරියුත් මහරහතන් වහන්සේ ඔහුට බණ ටිකක් කියන්න මේ වෙලාවේ ඔහුගේ හිත කොහොමද කියලා බැලුවා. කැඳේක පූජා කළා. නමුත් කැඳ බොණ්ඩ හිතේ තියෙන තණ්හාව තාම තියෙනවා. එන සඳහන් කළා උපාසක එහෙනම් ගෙට ගිහිල්ලා කැඳ ටිකක් බීලා මෙන්න. කැඳ බීලා ආවට පස්සේ අනුශාසනාවක් කළා. උට බොහොම සතුටුයි. සාරිපුත්තයන් වහන්සේගේ පිටිපස්සෙන් ගියා. උන්වහන්සේ මාර්ගයේ මද දුරක් ඇරලලා ආපහු එන ගම එළදෙනක් යනලා මරලා දානවා. 55 අවුරුද්දක් මිනි මරපු තඹදා ටික තව්තිසාවේ ඉපදෙනවා. අවසාන මොහොතේ හිතේ තිබුණි සාරිපුත්තයන් වහන්සේට දම් පූජා කරපු සතුට. නමුත් ඔහු කරපු අකුසල කර්මයන් ටික අහෝසි වුණාද? දෙව්ලොවින් චුත වෙනකොට ඒ අකුසල කර්මයන්ට මූණ දෙන්න ඔහුට සිද්ධ වෙනවා. කී කාලයක් නිරේ පැහෙන්න වෙයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි කිසියම් භාග්යක් තිබුණොත් දෙව්ලොවදී සෝවාන් වෙන්න අර අකුසල් ටික ඔක්කොම එතනම බල රහිත වෙනවා. ඒක තමයි සෝවාන් භවයේ තියෙන ලාභය. ඉතින් ඒකයි මම සඳහන් කළේ මරණාසන්න වෙලාවේ කුසල චිත්තයක් තියෙන්න පුළුවන් අකුසල් කරපු කෙනෙකුට කුසල් කරපු කෙනෙකුට අකුසල චිත්තයක් තියෙන්න පුළුවන්. මේ දෙකට අනුව තමන්ගේ ඊළඟ භවයේ තීරණය වෙනවා. එතකොට මරණ මංචකයේදී උපදින වේදනාව තුළ ද්වේෂ සිතකින් අකුසල් සහගතව මරණයට පත් වෙන්න සිදු වුණොත් දුක්ඛදායක උපතක් තමා තියෙන්නේ. බොහෝ වෙලාවට තියෙන්නේ එහෙම උපතක්. එහෙනම් දැම්ම ඉඳලා පුරුදු කරන්න ඕනේ අභ්‍යන්තර ආබාධ ඉවත් කරන්න. මේ තමයි මරණයට සූදානම් වීම. ඉතින් ඒක පුරුදු කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? මෛත්‍රී භාවනාව වඩන්න ඕනේ.
දැන් ඔය වාඩි වෙලා ඉන්නකොටත් අපේ ඇඟේ සියුම් සියුම් වේදනාවල් තියෙනවා. නමුත් අපිට ලොකුවට දැනෙන්නේ නැහැ. මොකද අපි වෙන වැඩක ඉන්නේ. බණ අහනවා. නැත්තම් හිත වෙනත් කොහේ හරි ගිහිල්ලා. කොතන හරි කරන්න තියෙන තැනක හිත මොකක් හරි කාරණාවක. ඒක නිසා මේ සියුම් වේදනාවල් දැනෙන්නේ නැහැ. සමහරලාට අපිට තේරෙන්නේ වැඩ කර කර ඉන්න වෙලාවට මේ කටු පඳුරු වලට සීරිලා. තව කෙනෙක් අහනවා මොකද කකුලෙන් ලේ එන්නේ කියලා. එතකොට තමයි දන්නේ මේ සීරිලා ලේ එනවා කියලා. මොකද අර වෙනත් වැඩක ලොකුවට යෙදිලා හිටපු නිසා අර සීරුම් පාර දැනුන්නේ නැහැ. ඒ වගේ කායික වේදනා හරියට තියෙනවා. නමුත් අපිට නොයෙක් වැඩපොළ ගොඩක් ඔළුවේ තියෙන නිසා ඒ සියුම් වේදනා තේරෙන්නේ නැහැ. හැබැයි භාවනාවකට වාඩි වෙලා හිත සමාධිමත් කරගන්න උත්සාහ කරනකොට මෙතෙක් නොතිබුණ ඇහි වේදනා, කනේ වේදනා, කොන්දේ වේදනා මේ දේවල් දැනෙන්න පටන් ගන්නවා. මොකද අපි බාහිර සමාජයෙන් මිදෙන්න උත්සාහ කරන වෙලාවක්නේ. එතකොට මේ මෛත්‍රී භාවනාව එක ක්‍රමයක් තමයි අභ්‍යන්තර වේදනා ඉවත් කරනවා. අපි කියමු වාඩි වෙලා ඉන්නේ දන හිස රිදෙනවා. ඊළඟට මම මගේ දන හිස අරමුණු කරලා මෛත්‍රී වඩනවා. මේ දන හිසේ වේදනාවෙන් මා සුවපත් වේවා. එහෙම වඩාගෙන එහෙම අරමුණු කරගෙන යනකොට දන හිසේ වේදනාව මගේ ඇරෙනවා. හැබැයි දන හිසේ වේදනාව මගේ ඇරුණට තුනට ඊ වේදනාවක් එන්න පුළුවන්. නැවත අර විදිහට අරමුණු කරනවා. හිසේ කැක්කුමක් එන්න පුළුවන්. නැවතත් ඒ විදිහට අරමුණු කරනවා. අන්න එහෙම අරමුණු කරලා කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වා බලනකොට දැන් මගේ ශරීරයේ කිසිම තැනක වේදනාවක් නැහැ. ඉතින් ඔය නිතර කියපු කාරණාවක් සඳහන් කරනවා මේ භාවනා ක්‍රම විස්තර කරන තැන්වල අපිට දැන් මේ කාලේ හැදෙන දරුණු ලෙඩ පිළිකාවල් වකුගඩු ආබාධ මේ ආත්මාවේ තෙල් තැම්පත් වෙලා එහෙම ඇති වෙන බලපෑම් මේ වගේ මේ දරුණු රෝගයක් ඇඟෙන් ඉවත් කරනවා කියන එක මේ මෛත්‍රී භාවනාවේ ප්‍රාථමික අවධියක් කියලා. දරුණු රෝගයකින් සුවය ලබනවා කියන එක මෛත්‍රී භාවනාවේ ප්‍රාථමික අවධියක් කියලා කියන්නේ. ඒ වගේ ශරීර අභ්‍යන්තරයේ තියෙන වේදනාවල් දැනෙනවා. ඒ දැනෙන තැන වේදනාවල් ඉවත් කරන්න පුළුවන්. ඒක තමයි අභ්‍යන්තර වේදනාවල් ඉවත් කරනවා කියලා කියන්නේ. ඒක හොඳට ප්‍රගුණ කරලා තිබුණ කෙනෙකුට වේදනාව දැනෙන තැන අරමුණු කරපු ගමන් වේදනාව ඉවත් කරගන්න පුළුවන්. එහෙනම් මරණ මංචකේ අර වාගේ වේදනාවල් දැනෙන්න පටන් ගත්තාම අර අභ්‍යන්තර ආබාධ ඉවත් කරලා හොඳට පුරුදුයි නම් ඒ දැනෙන හිසේ වේදනාව, කුසේ වේදනාව ඉවත් කරගන්න ඔහුට හරි පහසුයි ඒ මෛත්‍රී බලයෙන්. මොකද මේ වේදනාව දැනි ඉන්නකොට තමන් කරපු කුසල් සිත් අරමුණු වෙන්නේ බොහොම අඩුයි. ඒක කරන්න බැරි දෙයක්. තරහ උපදිනවා මිසක් කුසල් සිත් මතක් වෙන්නේ නැහැ. මරණ බයක් තියෙනවනේ. ඔය දෙක තුනම ජය ගන්න එපැයි. එතකොට මරණ බය ජය ගන්න නම් මම මොනවද කරලා තියෙන්න ඕනේ? ඒ භාග්‍යතුන් වහන්සේ මනාව දේශනා කළා. දැන් මේ කාලේ නම් බුද්ධෝත්පාදයක් නිසා තෙරුවන් සරණ ගිහිල්ලා උතුම් වූ පන්සිල් ආරක්ෂා කරගෙන තියෙනවා නම් කෙනෙක් බය වෙන්න දෙයක් නැහැ. එමුනේ සඳහන් කළේ හරියට තිසරණේ තියෙනවා නම් ඒත් එහෙමයි. ඉතින් පන්සිලුත් තියෙනවා නම් තව ගොඩක් හොඳයි. ඇයි බය නොවෙන්න ඕනේ? මරුණ ගමන් එහෙම අය හොඳ තැනක උපදිනවා. මරුණ ගමන් හොඳ තැනක උපදිනවා. දන් දීලා තියෙනවා නම් ඔබ සඳහන් කළේ දස දාන වස්තුවම සම්පූර්ණ කරලා නම් ඉපදෙන තැන භවභෝග සම්පත් අඩු නෑ. ඕන තරම් ලැබෙනවා. සංසාරේ පුණ්‍යවන්ත උපත් ලබා ගත්ත අය අපි අතර කොච්චර ඉන්නවද? පින් කරලා ඉපදිච්ච අය. සමහර මව්පියෙක් ඉන්නවා අපි කියමු කෝටිපතියෙක්. හැබැයි ඒගොල්ලෝ කෝටි ගණන් හම්බ කරගන්න
නොවිදිනා දුක් විඳ මුල් කාලේ. දැන් බලන්නකො ඒගොල්ලන්ගේ දරුවන්ට එහෙම දුක් විඳින්න දෙයක් තියෙනවද? ඒ දරුවන්ට අවශ්‍ය සියලුම සැප සම්පත් උපදිනකොටම ලැබිලා තියෙන්නේ. එතකොට අර කෝටි ගණන් ධනෙ තියෙන මව්පියන්ට වඩා මේ දරුවෝ කොච්චර පින්කාරද? ඒගොල්ලෝ කොච්චර පින් කරලාද? ඒ වාගේ පුණ්‍යවන්තයෝ ඕන තරම් උපදිනවා. ඉතින් හැබැයි ඒකට මූණ දෙන්න අපි විසින් කලින් සූදානම් වෙලා ඉන්න ඕනේ. මරණයට සූදානම් වෙලා ඉන්න ඕනේ. ඒ මරණයට බය නැතුව මූණ දෙන්න. එහෙනම් සිල් රැකලා තියෙන්න ඕනේ. තිසරණෙහි පිහිටලා ඉන්න ඕනේ. දානය සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඔහු මරණ බයෙන් මිදුණ කෙනෙක්. අභ්‍යන්තර ආබාධ ටිකත් ඉවත් කරගන්න පුරුදු කරලා තියෙනවා නම් අන්තිම මොහොතේ ඇති වෙන වේදනාවන්ගෙන් මිදිලා තවන් කරපු පින්කම් ටික ආවර්ජනය කරගන්න පුළුවන් තැනක ඔහු ඉන්නවා. එතකොට මේ සීලය ගැනත් අපි කතා කරාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා නিত্য වූ සීලයක්. අපට දේශනා කළා නিত্য වූ සීලයක්. මොකක්ද අපට දේශනා කරපු නিত্য සීලය? ඒ තමයි පන්සිල්. මිනිස්සෙක් කියලා කියන්නේ බොහොම උසස් සත්වයෙක්. මනසින් බොහොම උසස්. මනසින් උසස් සත්වයා සමාජයට වැරදි කරනවා හුඟක් අඩුයි. ඔහුගේ ඒ උසස් බව තව දියුණුවෙන් දියුණුවට අරගෙන ගියේ භාග්‍යතුන් වහන්සේගේ මඟ පෙන්වීම. ධර්මයෙන් ඒ උසස් බව දෙගුණ තෙගුණ කළා, ඊටත් වඩා වර්ධනය කළා. ධර්මයේ තුල කීකරු වෙච්ච පුජ්‍යලයා ඒ උසස් බව හුඟක් දියුණු කරගන්නවා. ඒ උසස් භවයේ අග්‍රඵලය මොකද්ද? මනුෂ්‍යත්වයේ අග්‍රම ඵලය. මනුෂ්‍යත්වයේ අග්‍රඵලය තමයි සම්මා සම්බුද්ධත්වය. භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේ මහරහතන් වහන්සේලා. ඉන්පස්සේ සෝවාන් නැත්නම් පිළිවෙලින් මාර්ගඵලලාභීන් වහන්සේලා. අනාගාමි, සකදාගාමි, සෝවාන් උත්තමයන් වහන්සේලා මේ මනුෂ්‍යත්වයේ අග්‍රඵලය හොයාගත්ත අය. එයින් පල්ලෙහාට එනකොට සෝවාන් මගට පිළිපන් ශ්‍රාවකයෝ. සෝවාන් මගට පිළිපන් කියලා කියන්නේ කාටද? තෙරුවන් සරණ ගිහිල්ලා උතුම් වූ පන්සිල් ආරක්ෂා කරගෙන ගුණ ධර්මයන්ගෙන් පෝෂණය වෙවි කටයුතු කරන අය සෝවාන් මගට පිළිපන්. සෝවාන් වහන්සේ ළඟ සෝවාන් වහන්සේ නමක් නැති කරපු සංයෝජන මොනවද? සක්කාය දිට්ඨි, විතිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ සංයෝජන තුන නැති කළාට පස්සේ අපි ඒ උතුමන්ට කියනවා සෝවාන් වෙච්ච කෙනෙක්. එතකොට සෝවාන් මගට පිළිපන් කෙනා කියලා කියන්නේ ඊළඟට සෝවාන් වෙන්න බලාපොරොත්තු සම්පූර්ණ කරගනිමින් ඉස්සරහට යන කෙනා ඒ මාර්ගය තුල. හැබැයි ඒ සෝවාන් මගට පිළිපන් කෙනා ඔහුත් ඇත්තටම කවුරු වගේද ජීවත් වෙන්න ඕනි? සෝවාන් වහන්සේ නමක් වගේ හැසිරෙන්න ඕනි. සෝවාන් වුණාට පස්සේ මේවා නැති කරන්න බෑනේ. ඉතින් මේවා නැති වෙනකන් සෝවාන් වෙන්නේ නැහැනේ. දැන් අමාර කෙනෙක් හිතන්නේ එහෙමනේ. සෝවාන් වුණාට පස්සේ පව් කරන්නේ නැහැනේ. නෑ, පව් කරන තාක්කල් සෝවාන් වෙන්නේ නෑ. තිසරණෙහි පිහිටන තාක්කල් එතෙන්ට යන්න බෑනේ. එහෙනම් තිසරණේ පිහිටලා ඉන්න ඕනේ. සක්කාය දිට්ඨිය තියෙන තාක්කල් සෝවාන් වෙන්නේ නෑනේ. එහෙනම් සක්කාය දිට්ඨිය නැති කරාම සෝවාන් වෙනවා. සීලබ්බත පරාමාස මොනවද මේ සීලබ්බත පරාමාස කියන්නේ? වැරදි සීල වෘත. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ක්‍රමයක් තියෙනවා මේ සිල් ආරක්ෂා කරගෙන මේ සංසාරේ ඉස්සරහට යන්න. නමුත් ඒකට පිටින් ගිහිල්ලා කටයුතු කරන අය ඕන තරම් ඉන්නවා.
බුදු දහමේ තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව. සමහර අය අන්තවාදීව හිතනවා. අන්තගාමීව හිතනවා. දැන් ඔය නිගණ්ඨනාථ පුත්තගේ වගේ නිගණ්ඨ ශ්‍රාවකයෝ පාරේ ඇවිදිනකොට සත්තු මැරෙනවා කියලා ඒගොල්ලෝ යන්නේ අතුගගා සත්තු පෑකී කියලා. හැබැයි ඒගොල්ලෝ කල්පනා කරන්නේ නැහැ කෙනෙක් අඩිය තිය යනකොට මැරෙන සත්තු ප්‍රමාණයට වඩා අතු ගන්නකොට සත්තු මැරෙනවා කියලා. ඒක මුළු පාරම අතු ගගා යනවනේ. අපි අඩිය තියනකොට මුළු පාරෙම අඩිය තියන්නේ නැහැ. ඒ වගේ අන්තගාමීව අන්තයට ගිහිල්ලා හිතපු අය ඉන්නවා. සමහර අය ඔය අජ වෘත, සුනක වෘත, කුක්කුර වෘත මේ වගේ වෘත අනුගමනය කළා පව් තවන්න කියලා. එළුවෙක් වගේ හැසිරුණා. ගවයෝ වගේ හැසිරුණා. සුනකයෝ වගේ හැසිරුණා. රත් වෙච්ච ගල් උඩට ගිහිල්ලා ඇඳුම් පැළඳුම් ඔක්කොම ගලවලා දාලා ඒ ගල උඩ නිදාගත්තා. එතකොට රත් වෙච්ච ගලින් යටින් පිච්චෙනවා. කාෂ්ඨක අවුවට උඩින් පිච්චෙනවා. ඔවුන් හිතුවා එතකොට කෙලස් තැවෙනවා කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම ක්‍රම එකක්වත් දේශනා කරලා නැහැ. මධ්‍යම ප්‍රතිපදාවක් අපූර්වට පෙන්වුවා. ආන් ඒ භාග්‍යතුන් වහන්සේගේ මගට අවතීර්ණ වෙලා මධ්‍යම ප්‍රතිපදාව මත පිහිටලා සෝවාන් වෙච්ච කෙනෙක් යම්සේද එසේ හැසිරෙනකොට තමයි අපිට සෝවාන් බව ලැබෙන්නේ. සෝවාන් වහන්සේ නමක් වගේ ඉන්න ඕනේ සෝවාන් වෙන්න. රහතන් වහන්සේ නමක් වගේ කටයුතු කරනකොට තමයි රහත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. පස්පව් කර කර ඉන්න ගමන් රහත් වෙන්නේ නැහැ නේ කවුරුවත්. ඒ සියල්ලෙන් අත්හැරෙන්න ඕනේ. ඉතින් එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළි මේ මරණය කියන ධර්මතාවයට සූදානම් වෙන පුජ්‍යලයා. එහෙනම් මේ කාලේ මනාව තිසරණයක් තියෙන්න ඕනේ. ඒ තිසරණත් ආරක්ෂා කරගෙන පන්සිල් රකින්න ඕනේ. මේ උතුම් පංචශීලය ආරක්ෂා කරන එකේ වටිනාකම කොයිතරම්ද? දැන් හිතන්නකෝ. මලක් හුඟක් වටින්නේ කෙනෙක් මලක් අගය කරන්නේ ඒක සුවඳ තියෙන මලක් නෑ. සුවඳ මල් වලට හැමෝම කැමතියි. ගහක් හුඟක් වටින්නේ ඒ ගහේ අරටුව තියෙනවනේ. මොනර හුඟක් ලස්සන වෙන්නේ පිල් කලබක් තියෙන නිසා. මිනිහෙකුගේ වටිනාකම හුඟක් වැඩි වෙන්නේ ඒ මනුස්සයා ළඟ සිල් තියෙනවනේ. ඔබත් මමත් අපි හැමෝම මේ ජීවිතය තුළ අත්සන් කරපු ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුම වෙන කවුරුවත් එක්ක නෙමෙයි අත්සන් කරලා තියෙන්නේ. ඒ ගිවිසුම මමත් එක්කයි අත්සන් කරලා තියෙන්නේ. ඒ ගිවිසුමේ වගන්ති කීයක් තියෙනවද? 5ක් තියෙනවා. මම පොරොන්දුවක් දීලා තියෙනවා. මං කවදාවත් අනුන්ගේ ජීවිත විනාශ කරන්නේ නැහැ කියලා. ඒක මගේ එක ගිවිසුමක්. මං කවදාවත් අනුන්ගේ වස්තුව ගන්නෙ නෑ. ඒක මගේ තව ගිවිසුමක්. මං කවදාවත් අනුන්ගේ කාම වස්තු පරිහරණය කරන්න යන්නේ නෑ. මං කවදාවත්ම කවුරුවත් මොනම ක්‍රමයකින්වත් රවටන්නේ නෑ. මං කවදාවත් මදයට ප්‍රමාදයටපත් වෙන්නේ නෑ. මේ ගිවිසුම සමහර වෙලාවට එකම දවසේ කී පාරක් සිහි කරනවද? ඒ කොච්චර සිහි කළත් මගේ ගිවිසුම මේ ජීවිතයේ මේ වයසට එනකොට කී පාරක් උල්ලංඝනය කරලාද? එතකොට මම කොයිතරම් දුර්වලයෙක්ද? පොරොන්දු වෙනවා පොරොන්දු කඩනවා. පොරොන්දු වෙනවා පොරොන්දු කඩනවා. සමහර වෙලාවට ඔය විවාහයේ එහෙම විවාහය කියන්නේ විශ්වාසයක් නේ. නමුත් බලන්නකෝ අපේ විශ්වාස කොච්චර බංගද කියලා. සමාජයේ දිහා බලහම ඒ තියාපු විශ්වාසය කොයිතරම් බංග වෙලා ගිහිල්ලාද? එහෙනම් ඒ විශ්වාසය රකින්නත් අපිට බෑ. අර ගිවිසුමේ පොරොන්දුව රැකගන්නත් අපිට බෑ. දැන් ඒකට අපි කොයිතරම් දුර්වල අයද? කිසිම ශක්තිමත් බවක් අපි ළඟ නෑ. නමුත් මේ ශාසනයේ ඉහළට ගියපු උතුමන් වහන්සේලා කොයිතරම් කැපකිරීම කරපු අයද? මේ සසරින් මිදෙන්න
ඔය මරණයෙන් සදාකාලික අතමිදිලා නොමැරෙන කෙනෙක් අමරණීය කෙනෙක් බවට පත් වෙන්න. අමරණීයයි කියලා කියන්නේ මැරෙන්නේ නැහැ කියන එකනේ. එහෙනම් නොමැරෙන තැනටපත් වෙන්න නොමැරෙන්න නම් නූපදින්න ඉපැයි. මැරෙන්නේ නැති වෙන්න නම් උපදින්න නැති වෙන්න ඕනේ. ඉපදුනොත් අනිවාර්යෙන් මැරෙනවා. එහෙනම් ඒ අමරණීයත්වයට යන්න එතන ස්පර්ශ කරන්න කොයිතරම් වීරියක් තියෙන්න ඕනේද? ඒ පුද්ගලයාට. මේ ශාසනයේ වීර්යවන්තයෝ ගැන කල්පනා කරනකොට අපි කවුද කියලා හිතෙනවා. සරියුත් මහරහතන් වහන්සේ අවුරුදු 44ක් යහනක පිට තියලා නැහැ කියලා කියන්නේ. අවුරුදු 44ක් නිදියලා නැහැ. ඉඳ ගන්නවා, හිට ගන්නවා, ඇවිදිනවා. ඉරියව් තුනයි පවත්වන්නේ. වාඩි වුණත් අංශක 90ට තමයි වාඩි වෙන්නේ. වාඩි වෙන තැනවත් ඇලවීමක් නැහැ. එච්චර කල් එහෙම හිටිය කියහම. ඔය වීරිය විස්තර කරන තැන්වල තියෙන අනුරුද්ධයන් වහන්සේ කොච්චර කල් හිටියද? රාහුලයන් වහන්සේ කොච්චර කල් හිටියද? නොනිදා හිටපු අවස්ථා. වීරිය තරම් කැප කිරීම කරලා තියෙනවා. ඊට අමතරව තව කොයි තරම් එතෙන්ට යන්න කැප කිරීම කරපු අය ඉන්නවද? සරියුත් මහරහතන් වහන්සේට කියන්නේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා. මුගලන් මහරහතන් වහන්සේත් එහෙමයි. ඇයි අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ? මේ අන්තිම ජීවිතයට කලින් එක දිගට ආත්ම 500ක් ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වෙලා ඉඳලා තියෙනවා. ඒකට අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ මේ ආත්ම 500ම රාගසිතකින් යුක්තව තමන්ගේ ශරීර අවයවයක් තමන්ගේ අතින්වත් ස්පර්ශ කරලා නැහැ කියලා. අන්න ඒකයි අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ. වන්න වීරිය කොහොමද කියලා. එතකොට එහෙම වීරිය වඩපු අයත් එක්ක මේ විශ්වාස භංග කරමින් කටයුතු කරන අපි කොයිතරම් දුර්වලද? එවන් දුර්වල අපිට මේ සංසාරයෙන් මිදෙන්න තව කොච්චර කල් යයිද? ඒ දුර්වලකම හින්දා නේද මහා සාගරයේ ජලයට වඩා වැඩියෙන් එක අම්මා වෙනුවෙන් අඬ අඬ මේ සංසාරේ මේ යන්නේ. කාට අකීකරු වෙච්ච නිසාද? ආර්යයන්ට අකීකරු වෙච්ච නිසා. මේ තියෙන වරද ආර්යයන් වහන්සේලාට අකීකරු වුණා. අපිට පාර පෙන්නවා මේ සංසාරේ ඕන තරම්. නමුත් අපි ඒ පාරේ ගියේ නෑ. හොඳ පාර පෙන්නහම අපි හැමදාම කැලේමයි ගියේ. එහෙනම් දැනුත් ලැබිලා තියෙන වටිනා මනුස්ස ජීවිතයක්. ශ්‍රේෂ්ඨ උත්තම ජීවිතයක්. මේ මොහොත වෙනකොටත් ගෝපල්ලා ගවයෝ ටික තන භූමියට දක්වනවා වගේ මේ ජරා මරණ දෙන්න එකතු වෙලා මාව දක්කගෙන යනවා ආයුෂයේ කෙරවලට. ගිනි ගිය තැන පිලිස්සලා ගිහිල්ලා තියෙනවා. සුලං හමපු තැන අතුකොළ කැඩිලා ගිහිල්ලා තියෙනවා. ජලය ගියපු තැන පාර හැරිලා තියෙනවා. මම වයසට ගිය බව මගේ ඉන්ද්‍රියන් හුඟක් මට කියනවා. කෙස් ටික සුදු වෙලා, ඇඟ රැලි වැටිලා, දත් ටික හැලිලා, ඇහැ පේන එක අඩු වෙලා, කායික ශක්තිය දුර්වල වෙලා. මේ හැම දෙයකින් මොනවද කියන්නේ? දැන් ඔබ පෙරට වඩා හුඟ වයසයි. ජීවත් වෙච්ච කාලේ උඹේ වැඩි. දැන් ජීවත් වෙන්න තියෙන කාලේ හුඟක් අඩුයි. මට මතක් කරලා දෙනවා. නිහඬව මේ ධර්මතාවයේ මම දැන් කොතනද ඉන්නේ කියලා මට මතක් කරලා දෙනවා. ආන් ඒක තේරුම් අරගෙන ඒක වැටහෙන්න ආර්යයන් වහන්සේලාට කීකරු වෙලා භාග්‍යතුන් වහන්සේට ලං වෙලා ධර්මයෙන් ජීවිතේ පෝෂණය කරගෙන මේ ජීවිතය ආලෝකමත් කරගෙන මෙහෙන් සමුගන්න දවසට සිනහමුසුව සතුටු සිතින් සමුගන්න පුළුවන් ජීවිතයක් අපි පෝෂණය කරන්න ඕනේ. ආන් ඒ ජීවිතේ පෝෂණය කරලා නම් ඒ පුජ්‍යලයා මරණයට මුහුණ දෙන්නේ සතුටින්. ඇයි මෙහෙ ඉන්නවා කියලා කියන්නේ දැන් ජරා ජීර්ණ වෙලානේ ඉන්නේ. දැන් එන්න හැම පැත්තෙම තියෙන වේදනාවල්මයි. හැබැයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මම මේ විදිහට ජීවත් වෙලා නම් මෙහෙන්
චුත වෙච්ච ගමන්ම උපදින්නේ මීට වඩා හොඳ තැනක. දැන් මම හොඳටම දන්නවා නම් මම භාග්‍යතුන් වහන්සේට කීකරුයි. ජීවිතය එහෙම පෝෂණය කළා. උපදින්නේ මෙතනින් පස්සේ මීටත් වඩා හොඳ තැනක නම් මෙතන ඉන්න තණ්හාවක් තව ඇති වෙන්නේ නැහනේ. ආන් ඒ හින්දා මෙලව දාලා යන්න පුළුවන් වාසනාවන්ත ජීවිතයක්. අතාරිනකොට සතුටු වෙලා අතාරින්න පුළුවන්. දැස් අග කඳුළු නැතුව දෙතොල මත සිනහවක් තියාගෙන මෙලවින් සමුගන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න පුළුවන් වුණොත් ඔබට ලැබිච්ච වාසනාවන්ත ජීවිතයට සාධාරණයක් කරපු කෙනෙක්. එවන් ජීවිතයක් සමුගන්න ආර්යයන්ට කීකරු වෙච්ච තුනුරුවන්ට කීකරු වෙච්ච ජීවිත ගමනක් පෝෂණය කරන්න භාග්‍යතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා වේයම්ගොඩ පදිංචි පී.කේ. මුතුලතා මහත්මිය හා විශාකා සෝමසිරි දියණිය විසින් උතුම් අරමුණ සිහිපත් කරනවා. දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබී නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලා බොහොම කල්යාණ මිත්‍ර සත්පුරුෂ ප්‍රාර්ථනාවක් දායක පිරිස සිහිපත් කරලා තියෙනවා. ඊට අමතරව අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ වන පූජ්‍යපාද දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලුම ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. මීට වසර 10කට පෙර මිය ගිය ආර්.පී. සෝමසිරි ස්වාමි පුරුෂයා හා දෙපාර්ශ්වයේම මිය ගිය මව්පියන් ඇතුළු ධර්ම දානමේ පින්කමට උදව් උපකාර කළ සියලු දෙනාගේ නමින් මිය ගිය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ධර්ම දානමය පින්කම සඳහා සහභාගී වූ ධර්ම ශ්‍රවණය කළ ඒ වගේම උදව් උපකාර කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. හැම කෙනෙකුටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වෙන්න මේ උතුම් ධර්ම දානමේ කුසලයේ ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කියලා පී.කේ. මුතුලතා මහත්මිය සහ විශාකා සෝමසිරි දියණිය විසින් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ දෙපළ විසින් පුණ්‍යානුමෝදනා කළ මහා සංඝරත්නයේ ඇතුළු සියලු දෙනාටම අපි අනුමෝදන් කරපු මේ පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසෙන්න භාග්‍ය වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.